අද ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ඉංජිනේරින් මැතමැටික්ස් 3 නැත්නම් 4 මැතමැටික්ස් වල තියෙන ස්ටැටික්ස් පාර්ට් එකට අදාළ ගණන් ගැන කතා කරන්න. මේකේ ක්වෙස්චන් නම්බර් 3 ගැන තමයි මම කතා කරන්නේ. වසර ගණනාව පුරාවටම පහුගිය ප්‍රශ්න පත්‍රවල තුන්වෙනි ප්‍රශ්න විදිහට ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නේ. ඇත්තටම මේ ප්‍රශ්න කරන එක හරිම පහසුයි. ඒ විතරක් නෙවෙයි අන්තිම අවුරුද්දේ ගත්තොත් එහෙම ඒකේ තුන්වෙනි ප්‍රශ්නෙට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. නම් එකම එක අවුරුද්ද විතරක් හතරවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. මොන පෙපරේ 9 වෙනි ප්‍රශ්නේ තියෙන මේ ප්‍රශ්නේ. මේකදී අපි කතා කරනවා ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් කියන්නේ මොකක්ද? ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් කියන්නේ කොහොමද? මේක කොහොමද ස්කැටර් ප්ලොට් එකකට ගන්නෙ? ඒ වගේම මේකට ගන්න අදාළ එකේ අදාළ අදින් ස්කැටර් ප්ලොට් එකේ බෙස්ට් ෆිට් ලයින් එක කොහොමද ගන්නෙ? ඒ වගේම කොයිෆිෂන්ට් ඔෆ් රෙග්‍රෙෂන් ලයින් එක කියන්නේ කොහොමද හොයාගන්නේ කියන දේවල් වගේ දේවල් කතා කරන්නේ. පළවෙනියට මේ වගේ ගානක් හදන්න කලින් වැදගත්ම දේ තමයි මොනවාද ඩිපෙන්ඩන්ට් වේරියබල් මොනවාද ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් කියන එක හඳුනාගන්න එක. ඔගොල්ලෝ බලන්න මේ වගේ අපිට ඩේටා ෂීට් එකක් විස්තරයක් අනිවාර්යෙන් දෙනවා. ඒගොල්ලෝ දීලා තිනවා මේ බලන්න මේ ගාන දීලා තිනවා the number of gram of given salt which will dissolve in 100 gram of water at different temperature කියලා දීලා තිනවා. ඒගොල්ලෝ කියන්නේ ලුණු දිය වෙනවලු වතුර ග්‍රෑම් 100ක එක එක උෂ්ණත්වයන් වලදී. ඒතර බලන්න මේකේ වැදගත්ම දේ තමයි තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. අපි මේක XY ශීතයක් දැක්කොත් එම් බලන්න මේකේ උෂ්ණත්වයේ මත තමයි රඳා පැවතිලා තියෙන හැම විටම දියවන ලුණු ප්‍රමාණය. නැත්නම් ලුණු මත මුකුත් රඳා පවතින්නේ නැහැ නේ. ලුණු කියන සාධකෙ මත මුකුත් රඳා පවතින්නේ නැහැ. උෂ්ණත්වයේ මත තමයි රඳා පැවතිලා තියෙන්නේ දියවන ලුණු ප්‍රමාණය. මේ වගේ වෙලාවක උෂ්ණත්වය ගන්න x අක්ෂයට හැමතිස්සෙම ටෙම්පරේචර් එක x අක්ෂයට ගන්නවා. ඒ වගේම weight එක අපි ගන්න දියවන ලුණු ප්‍රමාණය අපි ගන්න අනිවාර්යයෙන්ම y අක්ෂයට. එතන අපි මේ වගේ x අක්ෂයට ගන්න එකට කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් කියලා. ඒ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක මත රඳා පවතින සාධකය. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක මත රඳා පවතින සාධකය තමයි ඩිපෙන්ඩන්ට් වේරියබල් එක කියන්නේ. ඒ තමයි weight of salt. ආයෙත් weight of salt ගන්න අපි ඒකට. එතකොට ඕනන් බෙරන් මෙන්න මේ ගානට අදාළ වුණා ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක ඩිපෙන්ඩන්ට් වේරියබල් එක අපේ විදිහට තීරණය ගන්න පුළුවන්. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකෙන් ටෙම්පරේචර් එක. ඩිපෙන්ඩන්ට් වේරියබල් එකෙන් weight එක. මේක තමයි ඒගොල්ලෝ ලකුණු පහක් දීලා තියෙන්නේ. අපි බලමු ආන්සර් ෂීට් එක මේ තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් ටෙම්පරේචර් එක ඩිපෙන්ඩන්ට් වේරියබල් weight එක අරන් තියෙනවා. ඔබට පේනවා ඇති ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක ඒකට ටෙම්පරේචර් විතර ප්‍රස්තරගත කරලා තියෙන x අක්ෂයේ. මේ තියෙන ඩිපෙන්ඩන්ට් වේරියබල් එක weight එක ප්‍රස්තරගත කරලා තියෙනවා. අපි බලමු 15 දවසේ පේපර් එකට ගිහින් මේ බලන්න ඒකේ තියලා තියෙනවා. ඒකෙත් අහලා තියෙන්නේ independent dependent variable එක හොයන්න කියලා. A company has following data on its profit and advertising expenditure over the last 10 years. පහුගිය අවුරුදු 10 පුරාවටම ඒ සමාගමේ තියෙන ලාභාංශ සහ ඒ සමාගම ඇඩ්වර්ටයිස් කරන්න ගත කරපු වියදම තමයි මේක තියෙන්නේ. දැන් ඔබ බලන්න මේක හිතුවොත් ඇඩ්වර්ටයිස් කරන වියදම නේද බලපාන ප්‍රොෆිට් එක මත. එතකොට ප්‍රොෆිට් එකේ ලාභය මත. තුන්නතු ලාභය බලපාන්නේ නේ මේ කියන්නේ අපි ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මොත් තමයි පස්සේ වරන අපිට ලාභ මොනවාට ලැබෙන්නේ. එහෙමනම් ඇඩ්වර්ටයිසිං එක්ස්පෙන්ඩිචර් කියන එක තමයි x අක්ෂයට එන්න ඕනේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක විදියට. ඇඩ්වර්ටයිසිං එක්ස්පෙන්ඩිචර් කියන එක මත නේද රඳා පවතින ප්‍රොෆිට් එක. මතයි ප්‍රොෆිට් එක රඳා පවතින. ඇඩ්වර්ටයිසිං වල වැඩිපුර වියදම් කළොත් තමයි අපිට ප්‍රොෆිට් එක වැඩිපුර හම්බෙන්නේ. එහෙනම් ඒක තමයි ප්‍රොෆිට් එක තමයි නම් y අක්ෂය වෙන. බලන්න අපි ඒක ඇවිල්ලා තියෙන ලොජික් එක මෙදින් ප්‍රොෆිට් එක y අක්ෂයට අරන් තියෙනවා. දැක්කද? ප්‍රොෆිට් එක y අක්ෂයට ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් වේරියබල් එක. ප්‍රොෆිට් එක කියන්නේ ඇඩ්වර්ටයිසිං එක්ස්පෙන්ඩිචර් මත තමයි ප්‍රොෆිට් එක රඳා පවතින්නේ. ඒක x අක්ෂයට ඇවිල්ලා තියෙනවා. අපි 14 15 පේපර් එක බලමු. 14 15 පේපරේ මම අර කලින් කිව්වා වගේ මේක හතරවෙනි ප්‍රශ්න දීලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ නෙමෙයි හරිද? The following table represents the daily production and number of workers assigned for each of 10 days. දින 10ක් තුල මේ ප්‍රොඩක්ෂන් එක දිනක තියෙන ඵලදායීතාවය සහ වැඩ කරන සේවකයන් සංඛ්‍යාව අතර සම්බන්ධයක් කතා කරනවා. දැන් බලන්න ඵලදායීතාවයේ ස්වාධීනව සැලකුවොත් මොකුත් දෙයක් කියන්න බෑනේ අපිට. හැබැයි හිතන්න number of workers ලා increase වෙනවා නම් මොකද වෙන්නේ? ඵලදායීතාවය යම් මට්ටමක වැඩිවීමක් වෙනවා. අඩු වෙන්න පුළුවන් ඵලදායීතාව යම් මට්ටමක වැඩිවීමක් වෙනවා. ඒතර number of workers ලා මත නේද වැඩ කරන අපි මේ ප්‍රශ්නයක් අහනොත් වැඩ කරන workers ලා තමයි x අක්ෂයට ගන්න. independent variable. ඒ workers ලා මත නේද නඳා පවතින production එක. මේක තමයි නම් dependent variable එක. ඔන්න ඔය කාරණා තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේක තමයි y අක්ෂයට ගන්න. අපි දැන් අපි උදාහරණයක් වශයෙන් කතා කරමු. බලන්න අපිට බලන්න මේක කියපු කතාව මෙතන x අක්ෂයට අරන් තියෙන්නේ number of workers. ඒ වගේම y අක්ෂයට අරන් තියෙන්නේ dependent variable එක විදිහට production එක. හරි මම කියව තරකේ තමයි අරන් තියෙන්නේ. බලන්න අපිට පුළුවන් 17 18 පේපර් එක ඇනලයිස් කරන්න මෙතන 17 18 පේපර් එක. බලන්න මේක ටිකක් වෙනස්. මේකේ අපිට මේ
අර වගේ විදිහකට වෙනම දීලා නැහැ. days index වගේ වචන දීලා බලමු මොකද කියන්නේ කියලා. The study was conducted to identify the updating of ozone level in California South Coast air basin for the years 1981 to 1991. වසර 11ක මේගොල්ලෝ මේ ස්ටඩි කරන ඕසෝන් ලෙවල් එක ගැන කැලිෆෝනියා සවුත් කෝස්ට් එකේ හරිද? It believed that the number of days that the ozone level exceeded විශ්වාස කරනවා කියන්නේ මෙන්න මේ දවස් කිහිපෙ මෙන්න මේ දවස් වල සාමාන්‍යයෙන් ඕසෝන් ලෙවල් එක ඉක්මවා යනවා කියලා 0.2 ppm depend on the seasonal meteorology index මේ බලන්න මේ වචන depend on කියලා වචන දීලා තියෙනවා මේ යම් කිසි අපිට ඉන්ඩෙක්ස් එකක් තියෙනවා කියලා මොනවා හරි ඉන්ඩෙක්ස් එකක් කියන අපිට රේෂියෝ එකක් අනුපාතයක් කියලා මේ ඉන්ඩෙක්ස් එක මත මොකද අඳාපදින ඉන්ඩෙක්ස් එක කොහොමද ස්වාධීනද ඉන්ඩෙක්ස් එක අපි මේක ප්‍රස්ථාරගත කළොත් මේගොල්ලෝ කියන්නේ මෙහෙම දෙයක් හරිද? ඔකටම ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඕනේ නේද? අපි මේක ඇන්දොත් එහෙම මෙහෙමනේ. ඉන්ඩෙක්ස් එක තියෙනවා. ඒ ඉන්ඩෙක්ස් එක මතලු රඳා පවතින ඩේස් ගන්න. ඒ කියන්නේ depend on කියන්නේ නේද? Number of days that ozone level exceed 0.22 pm depend වෙන්නේ season meteorology index එක මත. season meteorology index එක මත තමයි depend වෙන්නේ මෙන්න මේ වගේ. එහෙනම් index එක අපි මේ වගේ වෙලාවක් ගන්න ඕනේ. වචනෙන් අල්ලන්න ඕන. මේ තියෙන්නේ මේක x අක්ෂයට ගන්න ඕනේ. y අක්ෂයට ගන්න ඕනේ අනිවාර්යෙන්ම. day number of days ගන්න. මෙන්න මේක තමයි එහෙනම් independent variable එක dependent variable හඳුනා ගන්න එක. එහෙනම් index එක කියන්නේ x අක්ෂය. මේක y අක්ෂය. අපි මේකම බලන්න පුළුවන් අපිට answer sheet එක check කරලා මේ තියෙන්නේ dependent variable y අක්ෂය days තරම් තියෙනවා. මේ තියෙන්නේ independent variable එක මම කියව විදිහට index එකම අරන් තියෙනවා. අපිට පුළුවන් model paper එක බලන්න model paper එක නම් වෙන ගන්න. model paper එකේ ඒ කියන්නේ අලුත් syllabus එකේ තියෙන ප්‍රශ්න මේ විදිහටම දෙනවා. බලන්න මේකේ තියෙනවා blood pressure of COVID-19 patient ලා ගැන දීලා තියෙනවා. බලන්න ඒකේ දීලා තියෙනවා the blood pressure මැනලා තියෙනවලු රසතිය මිලිමීටර් වලින් සහ age එක අතර ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. දැන් අපි මේක බැලුවොත් මේක නිකන් තරකානුකූලව හිතන්න. මේක අපි අඳුත් එහෙම මේක xy අක්ෂය අඳුත් එහෙම blood pressure තනියෙන් සැලකුවොත් මොකද වැඩක් නැහැ නේ. blood pressure 100 නම් ඒකෙන් age එක කියන්න බෑනේ අපිට. වයස කීයද කියලා කියන්න බෑනේ. blood pressure 1000 නම් blood pressure නෑ. හැබැයි blood pressure අපිට 120 නම් age එක කියන්න බෑ. හැබැයි හිතන්න age එක ගත්තා කියලා x අක්ෂයට. age එක මතනේ වයස මතනේ ගොඩක් කරලා blood pressure නඳා පාදින්න. අඩු වයසක කියන blood pressure ගොඩාක් කියලාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි වැඩි වයසක කියන blood pressure ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හරිද? ඒතකොට age එක එන්නේ x අක්ෂයට. අනිවාර්යයෙන්ම y අක්ෂයට තමයි. ඒ කියන්නේ මේක independent variable එක තමයි age එක කියන්නේ. අනිවාර්යයෙන්ම y අක්ෂයට තමයි dependent variable එක වෙන blood pressure කියන එක එන්නේ. ඔන්න එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරලා ඉවර identify the dependent independent variable and dependent variable කියන එක. එතකොට මේ තියෙන්නේ මම අදාළ 2017 ගාන ඒ ගානට අදාළ ඒකට දීලා තියෙන එකේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ identify the independent variable and dependent variable. ඇත්තට මේ ප්‍රශ්නේ හරිම ලේසි. අපි දැන් දන්නවා මේක independent variable එක වෙන්නේ index එක x අක්ෂය y අක්ෂය වෙන dependent variable එක කියන්නේ days ගන්න තමයි උත්තරේ විදිහට එන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසේ අහනවා construct the scatter plot for the data and identify the relation type. ස්කැටර් ප්ලොට් එක මේක අඳිනවා. ස්කැටර් ප්ලොට් එක අඳිනවා කියන එක තේරුම තමයි මේක අපි xy අක්ෂ මේ අපි උඩදී ගත්ත වගේ තියෙන xy අක්ෂ නිසි පරිදි ලකුණු කරලා පෙන්නන්න ඕන. graph sheet එක කරලා ලකුණු කරන වඩා හොඳයි. ඒක තමයි වඩා උචිතම විදිය. ඔබට පේන්නේ number of days මේ පැත්තේ තියෙනවා y අක්ෂය වගේම index එක තියෙනවා x අක්ෂය. අපිට පුළුවන් මේක අදාළ plot අරගෙන ප්‍රස්ථාරයේ අදාළ point එක ලකුණු කරන්න. මේක තමයි ස්කැටර් ප්ලොට් එක කියන්නේ. ඒ විතරක් මේක පොඩි දෙයක් තමයි. identify the relation type එකත් identify කරන්න ඕනේ. බලන්න relation type එක identify කරද්දී index එක වැඩි වෙනවා නම් days ගානත් එක්ක ඔය වෙනද මේක නම් index එක වැඩි වෙනවා days ගානත් අපි මේක අරලා ඉරක් ඇඳුත් එහෙම සාමාන්‍ය line එක මේ යන්නේ මෙන්න මේ අතර මැදින් වගේනේ. මේ කෙලින් වෙන්න ඕන. ඔන්නම මගින් යන්නේ මෙහෙම යන්න ඕනේ. එතකොට මේ වගේ එකක් ගත්තොත් අපිට වෙන්නේ index එකත් එක්ක යම් කිසි අක්ෂයක් එක්ක අනිත් අක්ෂයට වැඩි වෙනවා නම් අපිට කියන්න පුළුවන් there is a positive relationship between index and days. එතන යම් කිසි අක්ෂයක් එක්ක අනිත් අක්ෂය අඩුවීමක් දක්වන්න ඕන කියලා decrease එක. එහෙනම් අපිට කියන්න පුළුවන් there is a negative relationship between index and days කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒකට අදාළ එක මත ඔබ කියන්නේ දැන් මේ අපි අද index days එක්කනේ. ඒකයි එහෙම අපි කිව්වේ. හරි ඊළඟ කොටසට අපි යමු. ඊට පස්සේ මේකේ තියෙනවා C කොටසේ තියෙනවා
confirm the relationship type by correlation coefficient value. confirm සහතික කරන්නලු මෙන්න මේ රිලේෂන්ෂිප් එක මේ උඩ කිව්ව රිලේෂන්ෂිප් එක correlation coefficient value කියන අගෙන් correlation coefficient value කියන අගෙන් ඒ කියන්නේ මොකක්ද දැන් අපි මේ මෙතන දල වශයෙන් කියවනේ මෙතන තියෙන positive relationship එක කියලා ඇත්තරම් positive relationship එකක් තියෙන්නේ කියලා ඒගොල්ලෝ අපිට කියනවා සහතික කරලා පෙන්නන්න ෂුවර් කරලා පෙන්නන්න මේ සඳහා අපිට R කියන වැලියුව එකක් තමයි ගන්න මේ R කියන වැලියුව එක තමයි correlation coefficient value කියන්නේ දැන් ඔක දෙනවා දිබ්බාකට ඔව් මේ ඔබ ගිහිල්ලා බැලුවොත් පේපර් එකේ අග කොටසේ පේපර් එකේ අග ඔබට අනිවාර්යයෙන්ම මේ correlation coefficient value එක දීලා දෙනවා මේ correlation coefficient value ඔබට තියෙන මේ සූත්‍රය අරගෙන මේ සූත්‍රය මෙන්න මේ පද ආදේශ කරන්න විතරයි ඔබට පේනවා සිග්මා i වල 1 සිට n දක්වා xi ඍණ x bar yi ඍණ y bar වර්ගමූලය සිග්මා 1 සිට i වල 1 සිට n දක්වා xi ඍණ x bar xi ඍණ x වල y ඍණ yi ඍණ y bar වල වර්ගය කියලා ඔබට සූත්‍රය මෙන්න මේ සූත්‍රය. දැන් මේ සූත්‍රය පද ආදේශ කරන්න ඕනේ. මේක ආදේශ කරද්දී ඔබ මතක තියාගන්න පළවෙනිදී x bar y bar කියලා අපිට පේන දෙයක් තියෙනවා. කොහොමද x bar y bar හොයාගන්නේ? ඔබට පුළුවන් මේ සඳහා භාවිතා කරන්න ඔබගේ මේ සූත්‍රය. අපි දන්නවා මේ ඉන්ඩෙක්ස් එකේ x කියන පද මේවනේ ගත්තේ. මේවා. y කියන්නේ මේ පද. දැන් මේ මම පද සැලකුවොත් එහෙම x1 x2 x3 x4 x5 x6 x7 x8 x9 x10 x11 විදිහට පද 11ක් තියෙනවා. ඒතර ඔබට පුළුවන් මොනවද කියන්නේ x bar කියන්නේ මොකද්ද? මැදෙනක් හොයනවා, මීන් එකක් හොයනවා. මේ පද ටික ඔක්කොම එකතු කළා number of terms වලින් බෙදුවා. number of terms කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 number of terms 11 දෙන මේ පද ඔක්කොම එකතු කරලා 11න් බෙදුවා. ඒතර x bar කියන වැලියු එක අපිට හොයාගන්න පුළුවන්. y bar වැලියු එක කොහොමද ගන්නේ? y bar වැලියු එක කියන්නේ මේ පද 1 2 3 4 මෙතනත් 11ක් තියෙනවා. මේ පද ඔක්කොම එකතු කළා 11න් බෙදුවම අපිට x bar හා y bar වැලියු එක ගන්න ඕන. එහෙනම් මෙතන අපිට මේ ඉක්වේෂන් එකට දාලා x bar y bar වැලියු එක දැන් අපි හොයාගෙන ඉවරයි. දැන් ඔබ මෙතන xi කියන පදයෙන් සහ yi කියන පදයෙන් මේ bar අඩු කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. දැන් බලන්න i කියන්නේ එකේ ඉන්නේ n කියන්නේ number of terms. number of terms කීයක් තිබ්බද අපිට 11ක් තිබ්බා. එතන 11ම මෙතන එන්න ඕනේ අන්තර්ගත වෙලා. 11ම කොහොමද එන්නේ අන්තර්ගත වෙලා? එතකොට මෙතන එක පදයක් අඩු කරලා බෑ. දැන් xi ඍණ x bar කියන්නේ xi ඍණ x bar කියන්නේ මෙහෙම ගත්තොත් මේ බලන්න ඔබට මේ ගන්න ගියොත් මේ තියෙන පද මම හඳුන්වුවොත් මේ තමයි x1 කියන පදේ. මේ x2 මේ x3 මේ x4 5 6 7 8 9 10 11 මේ තමයි x11 දක්වා පද ටික. ඒත් xi නම් x11 දක්වා. ඒතර ඔබ මේ එකිනෙක පද වෙනම අඩු කරන්න ඕනේ. එකිනෙක පද වෙනම අඩු කරන්න ඔබ මේ කොලම් එකක් ගහන්න. xi ඍණ ඔබට පුළුවන් x bar කියලා මේක මේ කොලම් එකක් විතර හදන්න හරියද? කොලම් එකක් විතර මෙන්න මේ ආකාරයට කොලම් එකක් හදලා ඔබ මේ පද එකිනෙක දැන් මෙතන x1 රින් x bar වල කිලිම වැලියු එක ගන්න. ඊට දෙවෙනියට x2 රින් x bar වල වැලියු එක ගන්න. x3 රින් x bar වල වැලියු එක ගන්න. x4 රින් x bar වල වැලියු එක ගන්න. x5 රින් x bar වල වැලියු එක ගන්න. x6 රින් x bar වල වැලියු මේ විදිහට x11 රින් x bar වල වැලියු එක දක්වා මේ වැලියු ටික ඔක්කොම අරගෙන මේ වැලියු ටික ඔක්කොම එකතු කරාට පස්සේ ඔබට පුළුවන් xi රින් x bar කියන එකේ total value එක ලබා ගන්න. මේ විදිහට මේ එක කොලම් එකක් මේ විදිහට ගහලා එතකොට ඔබට මුළුවන් මේකට දාලා මෙන්න මේ xi රින් x bar value එක ගන්න. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ මේ summation එකට යන්න ඕනේ. ඒ වගේම මේක yi රින් y bar ගන්න ඕන නම් මොකද නැවතත් yi රින් y bar කියලා මේ වගේ කොලම් එකක් ගහලා මේ වගේ කොලම් එකක් ගහලා yi රින් y bar කියලා ඒකෙත් ඔය වගේම ඔබ කරන්න ඕනේ මේ ඔන්න පද ටික ඔක්කොම ගන්න ඕනේ හරිද? මේක yi රින් y bar කියලා අපි කොලම් එක ගහලා ඒ කොලම් එක ගන්න ඕනේ මේ ඔක්කොම ටික වෙනවා. කො y1 y1 y2 y3 y4 y5 y6 y7 y8 y9 y10 y11 එහෙනම් y1 රින y bar y2 රින y bar y3 රින y bar y4 රින y bar y5 රින y bar මේ ආකාරයට ඔබ නැවතත් එකතු කිරීමෙන් ඔබට එතනගේ වැලියු එක ගන්න පුළුවන්. අපිට මේ විදිහට එනම් මෙතන ඒ වැලියු දෙක වෙනම හොයාගෙන ඕක කරන් එතන මෙතන උඩ පදේ හරි මේ පදයක් හරි ඊට පස්සේ මේක වර්ගමූලය ඇතුලේ ගත්තොත් එහෙනම් ඔබට වෙන එතනත් තරම් තියෙන්නේ xi රින y bar වෙනම ගන්න ඕනේ. වෙන වෙනම ගන්නවා කියන්නේ වෙන වෙනම අරගෙන වර්ග කර කර ගන්න ඕනේ. xi රින y bar. ඒතර ඔබ ඒකටත් වෙනම දැන් උඩ මේ පේලි දෙකට වෙනම වගුවක් ගන්න. මේකට අගය මේකට අගය ගන්න. ඊට පස්සේ තුන්වෙනි එක ගහන්නේ තුන්වෙනි කොලම් එක ගහන්නේ පළවෙනි කොලම් මේක
දෙවෙනි කොලම් එක. මේක තුන්වෙනි කොලම් එක කියන්නේ x අයිරින් x බා වැඩි කිරීම y අයිරින් y බා. ආයේ තුන්වෙනි කොලම් එක ගිහුවා මෙන්න මේකට කෙලින් උත්තරය එනවා. මෙන්න මේ උඩ පදේ උත්තරය එනවා. මේ බලන්න උඩ පදේ උත්තරයකට කෙලින් අරන් තියෙනවා. අපිට ලැබෙනවා 139.118 කියලා අරන් තියෙනවා. අන්තිම ඒ උත්තරය. යටපද කොහොමද ගන්න? යටපද ගන්න x අයිරින් x බවට වර්ගය. එහෙනම් ඔබත් හතරවෙනි කොලම් එක ගහන්න x අයිරින් x බවට වර්ගය කියලා. x අයිරින් x බවට වර්ගය කියලා මෙතන හතරවෙනි කොලම් එක ගහලා x අයිරින් x බවට හතරවෙනි වර්ගය කියලා හතරවෙනි කොලම් එක ගහලා ඒකෙත් අඩු කරගෙන යන්න. x1 රින් x බව වලින් වර්ග කළා උත්තරය ගත්තා. ඊට පස්සේ දෙවෙනි එකත් ඒ කියන්නේ මම මේ කොලම් එක උඩ ගහුවොත් මෙන්න මේ ආකාරයට හරිද? මෙතන ඔබට ලියන්න පුළුවන් xi රින x බාවල වර්ගය. ඔබට මෙහෙම ලියන්න පුළුවන් හරිද? ඔබට මෙහෙම මෙතන වර්ගය එන්න ඕන. හරි ඔහොම දෙක දාලා වර්ගය කරලා ගන්න. එතන මෙතන xi රින x බාවල වර්ගය. x2 රින x1 රින x බාවල වර්ගය. x2 රින x බාවල වර්ගය. x3 රින x බාවල වර්ගය. x4 රින x බාවල වර්ගය. මේ විදිහට ඔක්කොම ටික අරන් එකතු කරලා ඉවරලා ඔබට මේකේ දාලා ගන්න පුළුවන් මේ වැලියු එක. මේකට දාලා මේ වැලියු එක ගන්න පුළුවන්. නැවතත් ඊට පස්සේ y අයිරින y බාවල වර්ගය නැවත කොලම් එකක් ගහලා ඒකෙත් ගන්න පුළුවන්. ඒතර ඔබට පේනවා මේ දෙකම අරගෙන තමයි මේගොල්ලෝ තියෙන මේ සූත්‍රෙම. 3.864 තියෙන x අයිරින x බාවල ඔක්කොම වර්ගය. මේකෙත් ඒ වගේ වැලියු එක. ඊට පස්සේ මේගොල්ලෝ මේක වර්ගමූල කරලා ගත්තාම r වලට වෙලා දිනවා බලන්න 0.79898 කියලා. මේ අගේ කියන ඒගොල්ලෝ පොසිටිව් රිලේෂන්ෂිප් එක. දැන් අර බලන්න උඩදී අපි කිව්ව පොසිටිව් රිලේෂන්ෂිප් එක අපි මෙතන කන්ෆර්ම් කරලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතන මෙන්න මේ වැලියු එකට තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ coefficient of correlation value කියලා. ඔක්කොම යන්නේ කියලා තමයි ගාණේ ඊළඟ කොටසේ ඒගොල්ලෝ අපි අදහස් කරන බලන්න කොච්චර ලේසි කියලා අපිට සමීකරණ ඔක්කොම දීලා තියෙනවා. හරියම ලේසි හදන්න. හරිද? දැන් මම මේ ගාන coefficient of correlation value කියන එක ගැන කියද්දි මම කියන්න ඕනේ වසර ගණනාවක් පුරවට පහුගිය අවුරුදු 5-4ෙම මේ පේපර් එකට ඇවිල්ලා තියෙන්නේ එකම ඉක්වේෂන් එක මේ විදිහට දීලා තියෙනවා. නමුත් මේ මොඩල් පේපර් එක ගත්තොත් එහෙම මම මොඩල් පේපර් එක ගත්තොත් මොඩල් පේපර් එක තහන බලන්න ඩිපෙන්ඩන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් variable එක හොයන්න කියලා කියන්නේ. ඒක අපි හොයද්දි සාමාන්‍ය විදිහටම කැල්කියුලේෂන් එක කරනවා. අපි ගන්නවා මේකේ ඉන්ඩිපෙන්ඩන්ට් variable එක වෙන්නේ උෂ්ණත්වය. මේ පැත්තේ උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ ප්‍රෙෂර් එක. ආයන එක තමයි ඩිපෙන්ඩන්ට් variable එක වෙන්නේ. calculate the coefficient correlation coefficient කිව්වම අපිට පේනවා ඒගොල්ලෝ දීලා තියෙන සූත්‍රය වෙනස්. අර සූත්‍රය නෙමෙයි චුට්ටක් පොඩි වෙනසක් මේ සූත්‍රය තියෙනවා. නමුත් ඔබ මතක තියාගන්න ඒ සූත්‍රයෙන් එන්නේ අර කලින් සූත්‍රය හා සමාන එකක් තමයි. ඔබට විභාගෙදී එක්ක අර සූත්‍රය දෙන්න පුළුවන් නැත්නම් මේ සූත්‍රය දෙන්න පුළුවන්. නමුත් මේ මොන සූත්‍ර පාවිච්චි කරත් ඔබට එන්නේ එකම උත්තරය. එක වගේ උත්තරයක්. ඔබට මේ සූත්‍රය පාවිච්චි කරනවා මේ සූත්‍රය වගෝ ගන්නට තියෙනවා. මේ ඔයගොල්ලෝ වගෝ ගහලා තියෙනවා ඒගොල්ලෝ. ඔබට මේක බැලීමෙන් ඔබට ඒ ගැන යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ වගේ ගාණක් මේ විදිහට හදුවොත් ඒකත් කොහොමද මේ ටෝටල් එක අරන් මේ විදිහට හොයන්නේ කියලා. නමුත් මේ දෙකෙන් මෙන්න දෙකම සූත්‍ර දෙක එකයි ලොකු වෙනසක් නැහැ. සූත්‍ර දෙකක් වගේ වෙනුනට සූත්‍ර දෙකම එකයි. මේකෙන් එන්නේ ඒ වැලියු එකම තමයි R වල වැලියු එක. coefficient of correlation value එකට. හරිද? හරි මම 10 පේපර් එක ගන්න කතා කරන්නම්. ඊට පස්සේ මේ අපිට ඒගොල්ලෝ කියනවා C කොටස හරි confirm the relationship by correlation coefficient value. Let's write the best fit line for the given data. මේ given data වලට අදාළ best fit line එක හොයන්නලු. best fit line එක හොයන්න ගිහම best fit line එක හොයන්න equation එක අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා. අතන best fit line එක හොයද්දී ඔබට පේනවා මේ මෙන්න මෙතන මෙන්න මේ අපි ගත්ත මේ days එක index ඇඳපු එකේ මේ line එක ඇඳලා line එක ගොඩාක් කාලවට ඡේදනය වෙලා යන්නේ මේ 00 point එක නෙවෙයි. මේ වගේ C අන්තර්කණ්ඩය තීතම ඡේදනය වෙලා යන්නේ. best fit line equation එක ඒකත් අපිට කෙලින්ම දෙනවා ඒගොල්ලෝ. best fit line equation එක වෙන්නේ මේ තියෙන y dash සමානයි b not dash ධන b1 dash x කියලා ඒගොල්ලෝ අපිට දෙනවා. බලන්න මේ කියන්නේ y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් වගේ. දැන් අපිට මේ best fit line එක හොයන්න පුළුවන් කොහොමද? x කියන පදේ නියතයක් වගේ b not උයි b1 හොයා ගන්න ඕනේ. b not හොයන්න මෙතන ඒගොල්ලෝ equation එක දීලා තියෙනවා. b1 හොයන්න equation එක දීලා තියෙනවා. b not හොයන්න b1 ඕනේ නම් b1 හොයන්න බලන්න ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. b1 හොයද්දී ඔබ බලන්න මේ හොඳට බලන්න අවධානයෙන් බලන්න yi xi ඕනේ. yi xi ඕනේ. yi කොහොමද ගන්න? yi කියන්නේ y පද ඔක්කොගෙම එකතුව. y පද ඔක්කොගෙම එකතුව තමයි y පද කොහෙද ඔක්කොම තියෙන්නේ? ඉතින් y පද ඔක්කොම මෙතන තියෙනවනේ. ඔබ මේ equation එකේ මේ තියෙන y පද ඔක්කොම.
මේ තියෙන y පද ඔක්කොම ටික එකතු. ඒක තමයි y. x පද ඔක්කොම එකතු තමයි xi. එහෙනම් අපිට එතනින් ඒක ගන්න පුළුවන්. ඒක අපි ඒකටත් වගුවක් ගන්න. ඒකට කොලම් තියෙන වගුව ගන්න. එක කොලම් එක y ගන්න. අනිත් කොලම් xi ගන්නවා. හරිද? අර කලින් එකේ දාලා තිබ්බා. ඊට පස්සේ ඔබට පුළුවන් රින ආයෙ මෙතන ඔයගොල්ලෝ දීලා දිනවා එතනක් තියෙන y පදේ. සම්පූර්ණ y වල එකතු. මෙතන උත්තරේම y ම දාන්න. ආයෙ මෙතන xi ම දාන්න. ඒක බෙදෙනවා n වලින්. n කියන්නේ number of terms. මේ ගාන number of terms ගන්න 11යි අපිට 11ක් තිබ්බේ. ඔය මේ ගානේ number of terms ගන්න 11ක්ම තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11. number of terms ගන්න 11යි මේ ගන්න. එතකොට එකම ගාන හරිද? ඊට පස්සේ පහළ තියෙන මේ බලන්න මේ පදේ හරි වැදගත්. පහළ තියෙන xi වල වර්ගය තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකේ තමයි මේගොල්ලෝ එකේ ඉඳන් n දක්වා යන තියෙන්නේ. ඒ කියන්නේ xi වල වර්ගය. xi වල වර්ගය කිව්වම සූත්‍ර වෙනස්. අර xi වල වර්ගය කිව්වම මොකද එන්නේ? ඒතර ඒගොල්ලෝ කියනවා එනම කොලම් එක අපිට ගන්න. xi වල වර්ගය මේ තියෙන්නේ x1. එන ඔබ ගන්න ඕනේ x1 වර්ගය. වෙනම ගත්තා. ඊට පස්සේ x2 වර්ගය. මේ ඔක්කොම එකතු කරනවා. දාන්න x3 වර්ගය. දාන්න x4 වර්ගය. x5 වර්ගය. දාන්න x6 වර්ගය. දාන්න x7 වර්ගය. දාන්න x8 වර්ගය. දාන්න x9 වර්ගය. දාන්න x10 වර්ගය. දාන්න x11 වර්ගය. මේ ඔක්කොගෙම එකතුව ගත්තාම තමයි xi වල වර්ගය එන්නේ. ඒක තමයි ඒගොල්ලෝ එතෙන් දාන්න කියලා තියෙන්නේ නේද? අවබෝධයෙන් බලන්න මේ කොටස. මේ xi වල වර්ගය. ඊට පස්සේ මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ xy වලට i වලට ආවාගේ වර්ග කරන්න. ඒ කියන්නේ මේ මෙතන මෙන්න මේ මෙතෙන්ද ආවාගේ. නැත්නම් අපිට මෙන්න මෙතෙන්ද ආවා. මෙතෙන්ද ආවාගේ අරගෙන ඒක තමයි වර්ක් කරන්න කියන්නේ. මේ එකනේ මේ කිව්වේ. මේ කියන්නේ වෙන වෙනම පද වර්ක් කර කර යන්න ඕන. මේ කියන්නේ මේ ආවාගේ කෙලින්ම දාන්න තියෙනවා. වැඩි කරලා n වලින් number of terms වලින් බෙදන්න තියෙනවා. මේ විදිහට ඔබ b1 b1 හොයාගත්තා නම් ඒ b1 කෙලින්ම මේ පදයට ආදේශ කරලා ඔබට b2 නෝට් හොයාගන්න පුළුවන්. ඉන්නතුර බීට නෝට්ස් බීටවන් දෙකම යන නිසා අපිට කෙලින් මේක දාලා ඉක්වේෂන් ලියන්න. මේ දින ඔබට පේන ඇති ඔන් ලියලා තියෙනවා. මේ ගාන හදලා තියෙනවා. අපිට මෙන්න මේ ඉක්වේෂන් එක දාලා ඒගොල්ලෝ දැන් ඒකට පද ආදේශ කරලා මෙන්න හදලා තියෙන මේ number of turns එක දාලා බීටවන් හොයාගන්න තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ බීට නෝට් කියන වැලියු එකත් මේ මාර්ගෙන් හොයාගෙන මේ වැලියු දෙකම පාවිච්චි කරලා ඒගොල්ලෝ මෙන්න best fit line ඉක්වේෂන් ලියලා තිනවා. ඍණ 560.2 plus 35.7.46 x කියලා පදේ ලියලා තියෙනවා. ඔබ බලන්න මෙන්න මේ ඉක්වේෂන් එකම තමයි නිව් සිලබස් එකේ තියෙන්නේ. කිසි වෙනසක් නැහැ ඉක්වේෂන් එකමයි. ඒ ඉක්වේෂන් එක ගන්න එක තමයි ඕන්නේ ඊළඟ කොටසට පාවිච්චි කරලා තියෙනවා. ඔබ පෙන්නන්න. මේ දින ඕන්නේ ඉක්වේෂන් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් ඔබට පෙන්නදී මෙතන මේ ඉක්වේෂන් තමයි වෙලා තියෙන්නේ. ලොකු වෙනසක් වෙලා නැහැ. ඉක්වේෂන් එක වෙනසක් වෙලා නැහැ. හරිද? එතකොට ඔබට මේ ගැන තමයි යම්කිසි අවබෝධයක් තියෙනවා කොහොමද ගාන හදන්න කියලා. ඊට පස්සේ බලන්න ඕන ඊළඟ කොටස අපෙන් අහනවා. බලමුකට ගිහිල්ලා. හරි දැන් අපි best fit line එක හොයාගත්තා. හරියටම ගැලපෙලා ඉන්නේ. predit කියන උපකල්පනය කරන number of days if the meteorology index is 16.8. x කියන value එක 16.8ක් වෙද්දී 16.8ක් වෙද්දී y කියන වැලියු එක කීයද කියලා number of days කියලා අහනවා. මේවා නිකන් 9 විතර ගන්න තියෙ ඇත්තටම. ඉතින් මේ සූත්‍රයේ x කියන වැලියු එක 16.8යි නා. මෙතනින් අපිට x හොයා ගන්න පුළුවන් ඔය ගාන කියලා තියෙනද? 16.8යි නා y කීයද කියලා අහනවා. ඉතින් දෙන්නේ මේකට ආදේශ ගන්න තියෙන 16.8ට. කෙතවල ගෙලින්ම y භාවල ගෙලින්ම වැලියු එක එනවා 37.5 පහල. ඒගොල්ලෝ ආසන වශයෙන් ආස කරලා 35 days කියලා දාලා තියෙන උත්තරේ. ඊට පස්සේ බාහන්න ඒගොල්ලෝ හදන ගාන මේ following table represent the some summary statistics for simple linear regression model from above data. Simple linear regression model above විදහා දක්වන table එක කියලා මේක මේකට අපි කියන ANOVA table කියලා. මේ ANOVA table එකේ fill in the blanks from following table. fill in the blanks පුරවන්න බලනකොට පේනවද source of variation එක කියනවා regression එක residual එක total කියලා භාගයක් කියනවා. මේක හැමතිස්සෙම පොදු නියතයක් විදිහට එන්නේ. sum of squares ගන්න ඉන්නේ හැමතිස්සෙම regression squares ගන්න ගොඩක් ලට දෙනවා residual squares ගන්න දෙනවා. ඔබට කියන්නේ මේක total එක ගන්න ඕන නම් මේකයි එකතු කරලා මෙතෙන් දාන්න. මේ value දෙක එකතු කරලා මෙතනින් දැන් මේ total එක දැන් මේ තියෙන ඕන් එකතු කරලා ඒක ඒ total එක මෙතෙන් දාලා තියෙනවා. මේ තියෙන 7780.9 කියලා ඕන් දාලා තියෙනවා. තොර මේ වගේ වැලියු එක එකතු කරලා දාන්න තියෙනවා. අපිට පේනවා degree of freedom කියලා තියෙන degree of freedom කියන්නේ
මෙතන තියෙන වැලියු එකට මෙතන යම් කිසි පදයක් එකතු වෙලාවලු මේ 10 එන්නේ. ඉතින් එකට මොන හරි පදයක් එකතු වෙලා නම් එන්නේ එකට 9 එකතු වුණ 10 එන්නේ. ආවක තමයි උතන් තියෙන්න ඕන. ඊට පස්සේ මේන් ස්කෝර් වැලියු එක හැමතිස්සෙම හොයන්නේ sum of square value එක degree of freedom වලින් බෙදනවා. 4960.2 එකෙන් බෙදුවාම මේ වැලියු එක තමයි අපිට ඇවිල්ලා තියෙන mean square value එක. මෙතන mean square value එක හොයවන්න ඕන නම් residual එකේ නම් sum of square value එක 28,2813.7 කියන එක බෙදන්න 9න්. ඒතර අපිට 9න් බෙදුවම answer එක එන answer 9න් බෙදුවම අපිට answer එක ලැබෙනවා. මේ answer එක ලැබිලා තියෙනවා අපිට 312.6ක් කියලා. 312.6. ඇත්තට මේක දෙයක් නෙවෙයි 312.6ක් තමයි එන්නේ. ඔබ ඊට පස්සේ මේ f node කියන value එක කොහොමද හොයාගන්නේ? මේ f node කියන value එක මම ඉස්සරහට ගොඩක් කියන්නේ. f node කියන value එක ගන්න මෙන්න මේ ආව mean square එකට ආව regression value එක බෙදෙනවා mean square එකට ආව residual value එකේ. දැන් ඔබට හිතෙනවා ඇති කොහොමද මේ ඔක්කොම මතක තියාගන්නේ? මේ ඇත්තට මතක තියාගන්න දෙයක් නෑ. මේවත් අපිට දෙනවා. හරිද? මේ මම මේ ගන්න කොච්චර සිම්පල්ද කියනවා මේවත් දෙනවා. දැන් ඔබට පේන්නේ උත්තර පත්‍රයේ දාලා තිබ්බ SST සමානයි කියලා උත්තරය. ඉතින් ඒ උත්තර පත්‍රයේ දාලා තියෙන කෙලිම SST සමානයි අන්න අර වැලියු අර දෙක එකතු කරලා නිකන් උත්තරය දාලා එතන SST කියලා නමක් දෙනවා. ඊට පස්සේ DFRES කියලා ඒකට අකුරක් දාලා දෙනවා. ඒ මොකද්ද? මේ පේපර් එකේ තියෙන අගේ එමෙ තියෙන මේ වැලියු එක. N2 වැලියු එක. ඒකට නිකන් දීලා තියෙන. ඒතර මේක එකතු වෙලා මේ දෙක එකතු වෙලා මේක එන්නේ. ඉතින් ඒ නිකන් අකුරු දාලා තියෙනවා. බලන්න මෙතන F note n හැටෙත් ඒකට දීලා තියෙනවා. MSR ESN බෙදලා ඒක ඇත්තටම හොයන්න දෙයක් නෑ මේ ඔක්කොම දත්තන් දීලා තියෙනවා. නමුත් ඔබ මතක තියාගන්න මෙහෙම තමයි මේ ගාන හදන්නේ කියලා. හරිද? හරි. එතකොට දැන් අපිට මේ විදිහට ANOVA table එකේ සියලුම calculated values හොයාගන්න පුළුවන්. මේ විදිහට මේ ගාන හදන්න පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ මේ ගානේ අන්තිම කොටසට. මේ ගාන ඊට පස්සේ අපි අහනවා test the significance of regression model at 5% level of significant using the above table. ටෙස් කරන්නට මේක තියෙන වැදගත්කම regression model එක 5% වෙද්දී 5% level of significance using the above table. උඩ තියෙන table එක භාවිත කරලා අපිට මේකේ වැදගත්කම විස්තර කරන්න ඕනේ. දැන් මේකේ වැදගත්ම දේ තමයි මේක විස්තර කරද්දී මේ ගාන කොහොමද විස්තර කරන්නේ? දැන් මේකේ අහන 5% model regression model එක 5% ගන්න කියන්නේ අපිට එක එක regression model තියෙනවා. හරිද? regression model 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා 10 තියෙනවා. නමුත් අපිට මේ අහන එකට අදාළ regression model එක අනිවාර්යයෙන්ම paper එකේ දෙනවා. ඔබ මේ paper එක හොයාගෙන ගියොත් එහෙම මේ paper එකේ මේ statistics tables තියෙනවා. මේ statistics tables වල පහලින් අනිවාර්යයෙන්ම regression model එක දීලා තියෙනවා. මේ තියෙන regression model මේ F table for 5% significant level කියලා දීලා තියෙනවා. ඔබ දැන් අපි හොයන්න ඕනේ මේකේ අපි හොයන significant level එක මොකද්ද? degree of freedom 1 එකයි degree of freedom 9 එකටයි තමයි අපි ඇත්තටම හොයන්නේ. අපි මේ ගානේ අපි හොයාගත්ත regression එක තියෙන regression එක residual එකයි degree of freedom 1 එකයි degree of freedom 9 එකයි. මොකද මතක තියෙන මේ පළවෙනි regression එකේ ඉන්න degree of freedom එක තමයි අපි ගන්න x direction එකට. first direction කියලා. residual එකේ ඉන්න 9 කියන value එක තමයි ගන්න second direction එකට y කියලා. එහෙනම් බලන්න අපි මෙන්න මේ model chart එක ගියාම මේ model chart එක අපිට පුළුවන් degree of freedom 1 to 9. මේ බලන්න x direction එකට degree of freedom 1 එක තියෙනවා. y direction එකට degree of freedom 9 එක තියෙනවා. නම් අපිට පේනවා ඉතින් මෙතන value එක එන්නේ 5.1174 කියලා value එකක් තමයි අපිට අවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් අපිට පේනවා ඇති. මේ බලන්න f calculated f වල value එක කීයද 15.88 කොහෙද ඒක තිබ්බේ? මේ ගාන අපි calculate කරන්න අපි මේ value මෙන්න මේ ගාන calculate කරන්න තියෙන්නේ. මේ ගාන අපෙන් දැන් අහලා තියෙන්නේ regression model value එක. මේ මෙතන මේ තියෙන f node 15.88 මේ වගේ calculate කරා. ඒක calculate කරලා ගත්තා. calculate කළේ කොහොමද? calculate කළේ මෙන්න මේ mean square regression value එක බෙදලා තියෙන mean square residual value එක. කියලා calculate කරලා ගත්තා. calculate කරලා value එක තියෙනවා. table එකෙන් ආවේ මොකද නෝ අපි පහළ තියෙන significant table එකෙන් ගත්තොත් එහෙනම් 5.12 කියලා ඒගොල්ලෝ දාලා තියෙන්නේ. අපිට මෙතන ආයි 5.12 නෙමෙයි. වань මේක බැලුවොත් එහෙම පේන්නේ theory 5.1174 ආවේ. 1 නමුත් අපි මේක වටේට ගන්නවා අසන් දෙවන දශම ස්ථානයේ 2 decimal places 5.12 කියලා වටේට ගන්නවා. ඒකට අපිට මේ විදිහට මේ value එක ගන්න දාන්න පුළුවන්. ඒතර මේක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේගොල්ලෝ කියනවා මේකේ තියෙන මේ significant එක කියන්නේ හරිද? මේ බලන්න හොඳට බලන්න මේක මොකක්ද කියන්නේ කියලා.
කියන මෙතන ටෙස්ට් ද සිග්නිෆිකන්ට් ඔෆ් රෙසිඩුවල් මොඩල්. මේක සිග්නිෆිකන්ට් එක කියනලු රෙසිඩුවල් මොඩල් එක මොකක්ද කියලා. හරිද? අපිට දැන් කියන්න පුළුවන් මේ H0 කියන හයිපොතෙසිස් එකක් නම් H1 කියන හයිපොතෙසිස් එකක් නම් මේක ඇත්තටම ප්‍රූව් කරනවද වගේ දෙයක් තමයි මේගොල්ලෝ මේ අහන්නේ. ඔබට පුළුවන් මෙන්න මේ මතක තියාගන්න සාමාන්‍ය ජෙනරල් ග්‍රාෆ් ෂෙඩියුල් එක තමයි මේ හයිපොතෙසිස් එකක් එද්දි. දැන් අපි දන්නවා අපිට ආව සාමාන්‍යගේ 5.12 සාමාන්‍යගේ මේ අප ටේබල් එක 5.12 නමුත් 15.888 තමා තිබ්බේ අපිට කැල්කුලේටඩ් වැලියු එන අපිට පුළුවන් ටේබල් එකේ වැලියු එකට වඩා කැල්කුලේටඩ් වැලියු එකට වඩා කැල්කුලේටර් මෙතන කැල්කුලේටර් වැලියු එක 15.8ට කැල්කුලේටඩ් වැලියු එකට වඩා ටේබල් එක වගේ අඩු වුණොත් අපිට උනොත් H0 කියන හයිපොතෙසිස් එක සාමාන්‍ය තෘප්ත කරන්නේ නැහැ. හරිද? රිජෙක්ටඩ් කරනවා කියලා කියන්නේ. හරිද? ඒක තමයි ඒගොල්ලෝ මේ කියන්නේ කියලා තියෙන්නේ. හරිද? ඉතින් නැත්තම් තෘප්ත කරන්නේ නැහැ. එයාගේ තෘප්ත මේ ඉක්මවා ගියොත් පහළට ගියොත් හරිද? අපිට වෙන්නේ මෙන්න මේකෙම if calculated target මේ 5.1 තුප්ත ඉක්ම වඩා පහළට ගියොත් below වුණොත් එන්නේ if calculated target if table ලගේ මෙන්න මේ ටැගල් වලට පහළට ගියොත් එන්නේ අපිට මෙන්න මේක රිජෙක්ට් කරනවා සිග්නිෆිකන්ට් තුප්ත කරන්නේ රිජෙක්ට් කරනවා කියන වචන තමයි ලියන්න ඕනේ. ඔන්න කොටසම ලියන්න නිකන් දල වශයෙන් අයිඩියා එකක් දෙන්න. මෙන්න මේ values දෙක මත තියෙන values දෙකට අදාළ මෙන්න මේක තමයි general curve එක. මේ general curve එක ඇඳ ගන්න ඕනේ. දැන් මෙතන තිබ්බේ අපි තුමු 3.2 3.2 ගන්න 3.2 කියලා කිව්වා නම් මේ ටික තමයි පාට කරන්නේ. ඒ අදාළ පාට කරන කොටස බලන්න කොයි පැත්ත පාට වෙන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් මෙතනින් මේ ටික accepted කරනවා. නමුත් මෙතනින් පහළ කොටස මොකද වෙන්නේ? දෙක කොටස reject කරනවා කියලා ලියන්න අනිවාර්යයෙන්. හරිද? if calculator එකට f table එළුවේ. හරිද? reject කරනවා කියලා ලියන්න. හරිද? ඕක තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේ තවත් විදිහකින් හම්බෙමු. අපි බලමු මම සුප්පතන හොඳට වීඩියෝ කරන්න පුළුවන්. වායි කරන්න පුළුවන් වෙන කියලා. මේ විදිහට තමයි මේ ඔක්කොම ගණන් දීලා තියෙන්නේ. හරි බොහොම ස්තුතියි මාත් එක්ක වෙලා හිටියට. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් වල එකතු වෙනවා. බොහොම ස්තුතියි. Thank you.